ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රේමාන්තේනි අද උන්වහන්සේ අපිට කතා කරලා කියා දෙන්නේ දඟලන්නේ නැතුව ඉන්න කියන එක. ඒ කියන්නේ මේ දඟ වැඩ කරන එකට වඩා අපි ගොඩාක් වෙලාවට නපුරා අපිව නටවනවා. සිද්ධි අරගෙන ඇවිල්ලා අපිව කුලප්පු කරලා අවුස්සලා නටවන තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේ පැහැදිලිවම අද පළවෙනි කියවීමෙත් දෙවෙනි කියවීමෙත් අපිට කතා කරලා සුවිශේෂීත් කතා කරලා කියන්නේ දඟලන්නේ නැතිව ඉන්න. මගේ ආදර ප්‍රේමාන්තේනි අපි ගොඩාක් වෙලාවට දේවල් එක්ක දඟලන්න ගත්තාම busy කියලා කියන්නේ BUSY being under Satan's yoke. අපි දඟලන්න ගත්තයින් පස්සේ අපිට ගොඩාක් දේවල් උන්වහන්සේ කතා කරන දේ අතපසු වෙනවා. අපි උන්වහන්සේගේ සටන අපි බාර ගන්නවා. තේරුණාද කියන එක? ඒක හරියට බයිරන කෙනෙක් එක්ක දැන් අපි බයිරන කෙනෙක් කියලා කියද්දි දැන් ක්‍රිකට් වල බැට්ස්මන්ට දුවන්න බැරි නම් තමයි බයිරනව ගන්න. ඒතර බයිරනව ඉන්නේ බැට්ස්මන්ට දුවන්න බැරි නිසා. ඉතින් හදිසියෙ බැට්ස්මන් දිව්වොත් එම බයිරන එක්ක මොකද වෙන්නේ? එහෙනම් අවුට් නේ. එතකොට ඒ නිසා හදිස්සිය මම දැන් ක්‍රිකට් වල නීතිය මොකක්ද කියලා දන්නේ නැහැ. හදිස්සියේ බැට්ස්මන් දුවන්න ගත්තා නම් බයිරන පැත්තකට වෙලා ඉන්න වෙනවා. බයිරන දුවන්න ගත්තොත් බැට්ස්මන් අවුට් වෙනවා. දැන් මම දන්නේ නීතිය ක්‍රිකට් වල බැට්ස්මන් දිව්වොත් මොකද කරන්න කියන එක. කෙසේ වෙතත් කුමාරි අපි දන්න ක්‍රිකට් වල නම් මොකද්ද අපි දන්න ක්‍රිකට් වල බයිරනත් එක්ක බැට්ස්මන් දිව්වොත් එම දෙන්නම අවුට් වෙනවා. බයිරන අවුට් වෙන දෙයක් නැහැ. බැට්ස්මන් අවුට් වෙනවා. ඉතින් ඔබගේ මගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔබ මම වෙනුවෙන් සටන් කරනවා නම් උන්වහන්සේ නික්ම යාම 14 වෙනි වගන්තිය අරගෙන කතා කරන වචනේ අපි බලමු. නික්ම යාම 14 උන්වහන්සේ කතා කරලා කියනවා ඉදිරියේ රතු මුහුද පසුපස්සේ හමුදාව එක්ක ඉන්නවා කියන තැනදී. ඉතින් ස්වාමින් වහන්සේ එහෙම තැනකදී මගේ ප්‍රමාන්තයනි වචනය කතා කරලා කියන්නේ නික්ම යාම 14 හරිම ලස්සනයි බලන්න. උන්වහන්සේගේ පොරොන්දුවේ අලංකාරය බලන්න. නික්ම යාම 14 උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ නිශ්චල වන්න මම ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඔබ නිශ්චල වන්න මම ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඒ වචනය ඒ විදිහටයි තියෙන්නේ. උන්වහන්සේ කියන්න උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරනසේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කීය. මගේ ආදර ප්‍රේමාන්තේනි එතකොට ඒ නිසා ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අපි පටලැවිලා අර ඒදම් උයනේ ස්වාමින් වහන්සේ එයාලව බලාගත්ත සුන්දරත්වය අමතක වෙලා අපි දේවල් කරන්න හදනවා. අපි දේවල් කරලා අපි දඟලලා අපි නාගන විනාශ කරගන්න හදනවා. උන්වහන්සේට ඒ දේ කරන්න දෙන්නේ නැතිව. ඉතින් අපේ ජීවිතේ හැම වෙලාවෙම මේක මතක තියාගන්න ඔබටම කියන්න කලන දඟලන්න නැතුව ඉන්න. තේරුණාද කියන එක? ඔබ කලන දඟලන්නේ නැති කියලා ඔබ කියන්න එපා. ඔබ කියන්න ඔබට. මං කියන්නම් මට. තේරුණාද කියන එක? ඒ කියන්නේ සිද්ධියක් වෙච්ච ගමන්ම දන්න ඊට පස්සේ ඉතින් පත්තු වෙලා දඟලලා තේරුණාද කියන එක? මොකක් හරි දැක්ක ගමන්ම ඉතින් සරං කෑපට ගහගෙන ඒ කෙහිවලු අල්ලගෙන තේරුණාද? ඉතින් අපි වැඩ පටන් ගන්නවා. උන්වහන්සේ බයිරන උන්වහන්සේ පැත්තකට වෙලා ඉන්නවා. දැන් මෙයා දුවන්නනේ යන්නේ. දුවා ගන්නත් බෑ. බයිරනව කියන එකනේ. අර අබ්බගාත නිසා තේරුණාද කියන එක? දුවා ගන්නත් බෑ. ඉතින් අර කොරක ගහ බකල ගහ අදගෙන දුවන්න හදනවා. ඉතින් ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා ඉන්නවා දුවන්න කියන. ඒ නිසා ඔබගේ මගේ අද බලන වචනය අද සුවිශේෂයි පළවෙනි කීමයි දෙකේම හරිම ලස්සනට කියන්නේ ඔබ නිශ්චල වෙන්න මම ඔබ උදෙසා සටන් කරනවා. ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ මේක කලාවක්. මේක ඔබ ජීවත් වෙන්න පුරුදු වෙන කලාවක්. ඔබ පුරුදුනයින් පස්සේ ඔගේ එක්ස්පෙරිමන්ට් එකෙන්ම ඔබ දඟලලා නාගන වනාගත්තා. ඒක එහෙමම වෙලා තමයි ඉගෙන ගන්න. ඔබ උන්වහන්සේට ඉඩ දෙන්න පුරුදු වෙනවා. දැන් ඔබ උන්වහන්සේට ඉඩ දෙනවා කියද්දි මතක තියාගන්න. ඒ කියන්නේ ඩබල් ලයිෆ් එක උන්වහන්සේට ඉඩ දෙන්න බෑ හොඳේ. මම උන්වහන්සේට ඉඩ දෙනවා කියලා තේරෙනවද? අර මට ඕන ජීවිතයක් යනවා.
බැරිකමක් එක පාපයට වැටෙන එක නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ඕනකමින්ම අපි පාපේ සාධාරණීකරණය කරගෙන මට ඕන දෙයක් කරලා උන්වහන්සේට ඉඩ දෙනවා. එහෙම තැනක උන්වහන්සේ ලෑස්ති නැහැ. පවංකව ජේසුත් එක්ක ඉන්න කට්ට කන කෙනෙක් නම් උන්වහන්සේ ඔබගේ දේ කරනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒක හරි ලස්සන විදියක්. එනිසා මේකට උන්වහන්සේ ඔබව හුරු කරන්න ඕනේ. මේකට උන්වහන්සේ ඔබව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සිද්ධිවල ඔබව අසරණ කරලා ඔබව පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක පුරුදුනයින් පස්සේ ඔබ ඒ ජීවිත රටාවට යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, අපි මේ ප්‍රශංසාව කරන්නේ කොහොමද? ඒක සංවිධානය කරන්නේ කොහොමද? ඒක අපිවත් දන්නේ නැහැ. හැම දෙයක්ම උන්වහන්සේ කරන දෙයක්. ඔළුව කඩාගෙන හිතන වෙලාවල් තියෙනවා. ඔළුව කඩාගෙන හිතන වෙලාවල් එනවා. එතකොට ආයෙත් මතක් කරනවා මම මොනවටද මේක හිතන්නේ? ස්වාමින් වහන්සේ නිවස සාදාන්නේ නැත්නම් ගීතාවල 127 උන්වහන්සේ පළවෙනි වගන්තියේ කතා කරන වචනේ බලන්න. මේක ඔබගේ ජීවිතයේ ඔබ මේ සිස්ටම් එකට ගියොත් ඔබට ආතරයිටිස් නැහැ. ගැස්ට්‍රයිටිස් උත් නැහැ. මෙනින්ජයිටිස් කොහොමත් නැහැ. එතකොට තේරුණාද කියන එක? ඔළුවේ කැක්කුම් ඔළුව කඩාගෙන හිතලා ටෙන්ස් වෙලා තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමන්තනි, ලෙඩ ගොඩක අපි ඉන්න පුරුදු වෙලා තියෙන එකයි. සමිදානෝ හැමෝම කියන්න. සමිදානෝ ගේ නොසාදනසේක් නම් ගේ නොසාදනසේක් නම් එය ඉදි කරන්නෝ එය ඉදි කරන්න නිකරුණේ වෙහෙසෙති. නිකරුණේ වෙහෙසෙති. උන්වහන්සේ ගේ හැදුවේ නැත්තම් ඔබ දඟලලා ලෝන් අරගෙන කඩේ ගිහිල්ලා මුට්ටි අල්ලලා මොනවා කරත් වෙලක් නැහැ. උන්වහන්සේ ගේ හදන්න ඕනේ. දැන් ඔබ උන්වහන්සේ හදනවා කියලා ඔබට නිදාගෙන ඉන්න බෑ. ඔබ කනෙක් වෙන්න ඕනේ. ඔබ කනෙක් වුණායින් පස්සේ උන්වහන්සේ ඔබගෙන් දේ කරගන්නවා. ඒක හරි ලස්සන දෙයක්. ඒක උන්වහන්සේ කරන දෙයක්. මගේ ජීවිතයේ ආසාවක් මේක දේශනාවේ කියන්නේ නැහැ කියලා මම හිතාගෙන ආවේ. හරිද? හැබැයි ඇතුලේ මුල ඉඳන්ම කියනවා. දැන් තල්ලු කරන නිසා මම මේක කියන්නේ. මම සිස්ටර් කිව්වා මට ඔන්න දැන් දේශනාවට පොයින්ට් එක මම කිව්වා සිස්ටර් මේක නම් කියන්නේ නැහැ. සිස්ටර් කියලාම ආවේ. මගේ ආදර ප්‍රේමන්තයනේ. මේ අපි ප්ලේ කරන ගිටාර එක ලෝකේ තියෙන හොඳම ගිටාර එකක්. ලංකාවේ මං හිතන්නේ එක්කෙනෙක්ට මම දන්න එක්කෙනෙක්ටවත් නැහැ. එක්කෙනෙක්ට තමයි තියෙන්නේ. ඒක මම Yamaha එකට ගිහිල්ලා මේක ගත්තයින් පස්සේ කට්ටිය වට වෙලා "Father Kalana you bought this?" කියලා මම දැන් මට විල්ලැජ්ජා පනනවා තේරුණාද කියන ඉතින් එහෙම දැන් මේක මගේ අතට ආවේ කොහොමද? ඒකත් මගේ ආසාවක් තිබුණා. මේ ආවිලා මගේ ප්‍රේමන්තනේ අපි ආවිලා මේ ගිටාරිස්ලා නෙමෙයි හොඳේ. ඔය මහින්ද බණ්ඩාරලා එහෙම ආවොත් එහෙම hina වෙයි උඩ පැන මොකක්ද මේ කරන්න කියලා. උපච්චර ගිටාර දන්නේ නැති නිසා හොඳයි. තේරුණාද කියන එක? ඉතින් අර වැඩ දන්නේ නැති ආවේ වැඩ පෙන්නන නැද්ද? ඉතින් මම ප්ලකින් වත් ලීඩ් වත් මුකුත්ම දන්නේ නැහැ. කෝඩ්ස් වත් එහෙම දන්නේ නැහැ. ඇඟිලි තියෙන තැන විතරයි දන්නේ, නෝට්ස් දන්නෙත් නැහැ. හැබැයි ඒක මෙහෙ ඇතුලේ කොහොමද ජේසුට ඒක කරන්න ඕන කියලා ආසාවක් තියෙනවා. මගේ ජීවිතේ ආසාවක් තිබුණා. හරි. මම ගිටාරිස් කෙනෙක් නෙමෙයි. හැබැයි ජේසුට මේ ලෝකේ දෙන හොඳම ගිටාර එකකින් වර්ෂිප් එකේ ප්ලේ කරන්න ඕනේ කියලා. මට ඒක ආසාවක් තිබුණා. හැබැයි ඒක කොහොමද කරන්න කියලා මම දන්නේ නැහැ. ඒක කරන්න කියලා අවබෝධයක්වත් නැහැ. ඊට පස්සේ තමයි ෆාදර් මෙහෙම ගිටාර එකක් තියෙනවා මාරයි කියලා කියද්දි මගේ ඔළුව ඇතුලේ අනේ ඇත්තයි මාරයි ගිටාර එක කන්න ඕනේ එහෙම ඒව නැහැ. හරි මෙම ආසාවක් තිබුණා. හරි මෙම කියලා ඒ ආසාව හරි ඒක මම නිවිලා හිටියා. ඊට පස්සේ මගේ ප්‍රේමාන්තයනේ ඒක ඊට පස්සේ හැබැයි මගේ ඇතුලේ තේරෙනවා මේක උන්වහන්සේ දෙයි කියන එක කොහොමද දෙන්නේ? මුලින්ම කිව්වා ලක්ෂ 3ක් කියලා. ලක්ෂ 3කට ගිටාර ගන්න තේරුණාද කියන්නේ? මම බැලුවා. හරි. හැබැයි මගේ අතේ සල්ලි නැතුවට මගේ තාත්තා ගාව සල්ලි තියෙනවානේ. ඒක විශ්වාසයි. දෙනවා නම් මගේ ප්‍රේමවන්තනේ අම්බරලා හරි දෙනවා. දෙන්න නැත්තම් ඔළුවෙන් හිටගෙන දඟලුවත් දෙන්නෙම නැහැ. එතකොට යමහා එකට කෝල් කරා. මං ඇහුවා මෙන්න මෙහෙම 21 ගිටාර එකක් තියෙනවා ලීඩ් එක තියෙන දන්නේ මොකක්ද ෆීචර්ස් වත්.
ෆාදර් මොන ලක්ෂ 3ක්ද ෆාදර් ලක්ෂ 5කට වඩා වැඩි කිව්වා. හරි. මම ගණන් කියන්නේ ඒකේ අත්දැකීම කියන මිසක් මේ පුරාජේරුවක් නෙමෙයි මගේ ප්‍රමාණය. මම සාමාන්‍යයෙන් ගණන් කවදාවත් කියන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් හැබැයි ඇතුලේ අර ආසාව තිබුණා. ඊට පස්සේ මගේ ෆෝන් එකේ කන්ටැක්ට් ලිස්ට් තියෙනවා 5000කට වඩා මගේ ප්‍රමාණය. ඒකේ එක්කෙනෙකු මට මතක් වුණා ඇමරිකාවේ හිටියේ මොකද ෆෙන්ඩර් ඒක හදන්නේ ඇමරිකාවේ නිසා මට හිතුණා මෙහෙම ටැක්ස් එක මෙච්චර ගණන් නම් ඒ සමහරලාට ඊට වඩා ගණන් අඩු ඇති ගොඩාක් කියලා. මම නිකන් අරන් බැලුවා මම කිව්වා මෙහෙමයි චෙක් කරලා බලන්න මෙන්න මේ গিitar එක ඒ කීයද කියලා. තාම මේ අතේ සල්ලිවත් නැතුව මම නිකන් කතා කරන්නේ. ඉතින් යාමුණ එකපාර අනිත් පැත්තට කතා කරනකොට ෆාදර් මාර වැඩේනේ ෆෙන්ඩර් ෆැක්ට් මේ গিitar එක හදන මම ලින්ක් එක යවද්දී යා කියනවා ඒක මගේ ඉන්න ගෙදර ඉඳන් කිලෝමීටර් 30ක්වත් නැහැ එතනට කියලා. මම දැන් මේ අච්චර කන්ටැක්ට්ස් වලින් කතා කරන්න ඉතිච්ච එක්කෙනාගේ ගේ යා පැත්තේ මේ ෆැක්ටරි එක යද්දී ඊට පස්සේ විදාරයක් ඉන්න මම කතා කරලා බලන්න මට ෆැක්ටරි එකෙන් ඩිරෙක්ට් ගන්න පුළුවන් නම් කුරියා කරන්න තොන්නේ නැහැ කීයද කියලා. ඊට පස්සේ ඒ ෆැක්ටරි එකෙන් කතා කරලා කිව්වා ලක්ෂ 4මාරක් කියලා. 4මාරක් නේ. හරි ඉතින් ඒ කියන්නේ ෆාදර් එයා කියනවා ෆාදර් මේක කුරියා කරලා වද්දී ඔය ඒක නිසා මෙහෙන් එපා ඔහෙම්ම බලන්න මට කරන්න පුළුවන් දේත් මම කරන්නම් කියලා. ඒත් මම දන්නේ නැහැ කොහොමද කියලා. මම නිකන් යමහයකේ එමහයට කතා කරලා ආවා මට මේක කී දැන් මේ සල්ලි අතේ නැතුව මම මේ කතා කරන්නේ. මේක මට කීයට දෙන්න පුළුවන්ද කියලා. මගේ ප්‍රමාණය නේ. යමහයකේ ගාන කිව්වා ලක්ෂ 4.30කට. ඒ කියන්නේ අරේ ඇමරිකාවේ ෆැක්ටරි එකේ 4මාරයි. මෙහි ලංකාවට 4යි. ඒ යනවා කොහොමද ෆාදර් වෙන්නේ? මම දන්නේ නැහැ. එයා දන්නේ නැහැ මම දන්නේ නැහැ. හරි මං කව හරි. ඊට පස්සේ ඒ ෆැමිලි එකෙන් මට කතා කරලා කියනවා ෆාදර් ඔයාට දෙන ගාන කීයද කියලා අහනවා. මං කව මේ ගාන කියන්නේ. ඒ ගාන කියපු ගමන්ම මං කව එක গিitar එකයි තියෙන්නේ. කලබල වෙන්න එපා. ඒක ජේසුස් දෙනවා නම් දෙයි. හරි මම ඉතින් ඒක මම අත්දැකීමක් විදිහට තියාගත්ත විතරයි. ඒ පුත්තිලා මට කතා කරලා කියනවා ඒ ෆැමිලි එකේ අය ෆාදර් කෝල් කරලා කියන්න ඒ গিitar එක වර්ෂිප් එකට තියන්න අපි ඒක ඔයාට ෆාදර්ට අරන් දෙන්නම් කියලා. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් ඒක මේවා කරලා ගෙවලා පහුවදා গিitar එක අරගෙන ආවිල්ලා මම අරගෙන ආවා. গিitar එක තියෙනවා. හරි. හොඳම গিitar එකක්. හරි. හැබැයි ඊට වඩා මගේ එක්ස්පීරියන්ස් එක ඒ අත්දැකීම ජේසු මේ අත්දැකීම අරගෙන ආව විදිය මට ඒකට වඩා මේ গিitar එකට වඩා ගොඩාක් වටිනවා. ඒ කියන්නේ උන්වහන්සේ මගේ සිම්පුංචි සිතුවිල්ල හරි උන්වහන්සේ දන්නවා ඒක ඉෂ්ට කරන විදියක් තියෙනවා. ස්වාමින් වහන්සේ ඒක දිගාරින්නේ. මේ අපි තංගලලා ප්‍රොජෙක්ට් ලියලා එක එක්කෙනාට වැඳලා අනේ මේක දෙන්න කියලා තේරෙනවද? එහෙම කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ස්වාමින් වහන්සේගේ දේ තියෙනවා නම් ස්වාමින් වහන්සේට කනෙක්ට් වෙනවා නම් මේක අත්දැකීමක් විතරයි මගේ ප්‍රමාණය. ඒක ඔබට වඩා ලස්සන ඔබට අත්දැකීම ලැබෙයි. මේක මගේ ජීවිතේට සම්බන්ධ අත්දැකීම විතරයි. ඔබ කනෙක්ට් වෙනවා නම් උන්වහන්සේත් එක්ක ඉන්නවා නම් දඟලන්නේ නැත්තම් උන්වහන්සේ මහා පුදුම විදියට ඒ දේවල් අරගෙන යනවා. එතනට ආවේ නිකන් නෙමෙයි. එහෙම ලැජ්ජ වෙලා හම්බ වෙන්නේ නැතිව දඟලලා අවුල් කරගෙන පටලව ගත්ත තැන් අතීතයේ ඕන්තරම් තිබුණා. හැබැයි ඒකෙන් පස්සේ දැනගත්තා මේක මගේ දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේගේ දෙයක්. උන්වහන්සේ තුලයි ඒ දේ වෙන්නේ. ඒක මගේ මේ අත්දැකීම. මේක විතරක් නෙමෙයි. හැම සිද්ධියකදීම මටම කියා ගන්න දෙයක් තමයි කලන දඟලන්න එපා. Be still, know that I'm your Lord. ඔබ නිශ්චල වෙන්න උන්වහන්සේ දෙවිඳුන් බව දැනගන්න. අද ඔබ ඉදිරියේ ඔබට ආස දේවල් ඇති. ඒ වගේම ඔබට අවශ්‍ය දේවල් ඇති. গিitar නෙමෙයි ඊට වඩා ගොඩාක් මිනිස්සුගේ ප්‍රශ්න ගොඩාක් තියෙන කාලයක්. গিitar තම්බලා කණ්ඩ නැද්ද? ඒ නිසා ඊට වඩා ලොකු අරගල ගොඩක සමහර ඔබ ඉන්නේ. අපි හැමෝම ඉන්න අපි අරගල පැති මේ හැම පැත්තකදීම මගේ ප්‍රේමාන්තයනේ හැම තැනකදීම ස්වාමින් වහන්සේ ඔබව බලා ගන්න විදියක් තියෙනවා. කිසිම දෙයක් ඉස්සරහා දඟලන්න එපා.
දානියෙල්ව සිංහ කූඩුවට දැම්මයින් පස්සේ මගේ ආදරේ මාතේ සිංහයෝ දත් පිලිස්සගෙන එනවා. දානියෙල් දඟලන්නේ ස්වාමීන් වහන්සේට සම්බන්ධ වුණ ආසිර ප්‍රශංසා කරනවා. ශද්‍රක් මේෂක් අබේද්නෙගෝ ගිනි උදුනට දාලා මගේ ප්‍රේමවන්තයනි එතන පිච්චෙන වෙලාවේ දඟලන්නේ ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. එතන කනෙක් වෙනවා. අපේ ජීවිතයේ මේ හැම අත්දැකීමකදීම ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන විදිහක් තියෙනවා. අද වචනය බලන්න මගේ ආදර ප්‍රේමවන්තයනි පළවෙනි කියවීම. ගමාලියල්ගේ වචනත් එක්ක උන්වහන්සේ දයාබරව ඔබට මට කතා කරනවා. උන්වහන්සේ කතා කළා කියනවා උන්වහන්සේ අද පළවෙනි කියවීම ගන්න පුතේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් මගේ ආදර ප්‍රේමවන්තයනි මෙතනට මේ කියවීමට එන්නේ දැන් පරිසිවරු නායක පූජකේ විනයදරයෝ මොකද කරන්නේ? එයාලා අර ගෝලයන්ව නතර කරන්න ජේසු ගැන දේශනා කරන එක නතර කරන්න පුදුම පරිශ්‍රමයක් දරනවා. හැබැයි නතර කරගන්න බෑ. අනිත් පැත්තෙන් ගෝලයන්ගේ ජීවිතේ බලද්දී මගේ ආදර ප්‍රේමවන්තයනි එයාලට හිතෙන්නේ නැති අපි මෙච්චර දේවල් කරද්දී ඇයි අපිට කිසිම සපෝට් එකක් නැත්තේ? ඇයි අපිට එකඟතාවයක් නැත්තේ? ඇයි අපිට දරවල් අරින්නේ නැත්තේ? ඇයි මේ ගහන්නේ හිරේ දාන්නේ? මගේ ආදර ප්‍රේමවන්තයනි නමුත් එයාලගේ ජීවිතයේ දඟලන තැනක නෙමෙයි ඉන්නේ. ශුද්ධාත්මයන්ව මෙහෙවන විදියට ප්‍රතික්ෂේප වෙන තැනත් එයාලා එතන ෆුල් ස්ටොප් එකක් නෙමෙයි කමාවක් ජීවිතේ වෙනස් කරගෙන යන අත්දැකීමක්. ජීවිතයේ හැම සිද්ධියකදීම එතන ස්වාමින් වහන්සේව දකින අත්දැකීමක්. එයාලව කොච්චර නතර කරන්න බැරුවත් නතර කරන්න බෑ. පේදුරුතුමා කියනවා අපි කීකරු වෙන්නේ ඔබට නෙමෙයි අපි කීකරු වෙන්නේ ස්වාමින් වහන්සේට. අපි මොකටද ඔබට කීකරු වෙන්නේ? ස්වාමින් වහන්සේ නිවස තනන්නේ නැත්තම් වෙහෙස මහන්සි අපතේ. එනිසා මගේ ආදර ප්‍රේමවන්තයනි ඒක ඕනම දෙයක් ඔබගේ ජීවිතේ ඕනම දෙයක් උන්වහන්සේ දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැමයි. ඔතන ඔබ නතර වෙනවා නම් පෙරේතකම් වලට බෑ උන්වහන්සේගේ අත්දැකීම ඔබ දැන් ඔබට ඕන දේ ස්වාමින් වහන්සේට වඩා ඔබ ආස වුණොත් ඔබ ඉවරටම ඉවරයි. ඔබගේ අවශ්‍යතාවය ප්‍රශ්නය ස්වාමින් වහන්සේට වඩා ලොකු වුණොත් ඔබ ඉවරටම ඉවරයි. ඊට පස්සේ ඔබ ස්වාමින් වහන්සේව නෙමෙයි by hook or crook කොහොම හරි තේරෙනවද කියන එක දේවම්ම නැත්තම් කාලියම්ම ගාවට හරි ගිහිල්ලා තේරෙනවද කියන එක අර දෙයියෝ නැත්තම් මේ දෙයියන් ගාවට හරි ගිහිල්ලා අතන නැත්තම් අර පාස්ටර් ගාවට ගිහිල්ලා කොහොම හරි ඒ ඉල්ලීම ඉෂ්ට කරගන්න තන ගහගෙන ඇවිදිනවා පොල් ගහනවා තේරෙනවද දෙයි කපනවා ඕනම දෙයක් කරයි. මොකද අරකට මාරාන්තික පෙරේතකමක්. මගේ ආදර ප්‍රේමවන්තයනි ආසාවල් තියෙනවා. උන්වහන්සේට කියන්න. මම ආසයි ස්වාමීනි. එහෙම ආසාවල් නැත්නම් අපි හැමෝටම අපි මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආසාවට වඩා මට ඔබ වහන්සේව ඕනේ. හැම තිස්සෙම ફોකස් එක උන්වහන්සේව කරගන්න. පුද්ගලයන්ට ඔබගේ ජීවිතයේ අරමුණු ටාගට්ස් අයිඩියල්ස් මේ කිසිම දෙයකට වඩා ස්වාමින් වහන්සේව අරමුණු කරගන්න. හැම දෙයකටම වඩා ස්වාමින් වහන්සේව හොයන්න මේ තැන ඔබ ඉන්නම ඕනේ. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒකයි ජේසුස් තාත්තා ගාවට කියලා කිව්වේ. ජේසුගේ ආසාව කිව්වා හැකිනම් මේ පාත්‍රය අයින් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි බාසික කැමැත්ත. එහෙම අපි හැමෝගෙම දෙයක් තියෙනවා. ඒ වෙනත අපි මිනිස්සු නෙමෙයි. නෑ ස්වාමී එහෙම මොකුත් නෑ. මම එහෙම කිසිම දෙයක් නෑ. මට කැමැත්ත නෑ මම ඔක්කොම හරි නෑ. අපි ස්වార్థයක් ආත්මාර්ථයක් තියෙනවා. අපි අතීතේ නම් අරගෙන ආ විදියක් තියෙනවා. හැබැයි ඒක උන්වහන්සේගේ පාමුල තියලා. උන්වහන්සේව හැම දෙයකටම වඩා විශාලව අයිති කරගන්න. උන්වහන්සේ අද ඔබට වචනයත් එක්ක ආරාධනා කරනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ගෝලයන්ව නතර කරන්නම බෑ. ගමාලියල් කියන වචන බලන්න. එහෙත් විනයදරයෙකු වූ කියන්න එහෙත් විනයදරයෙකු සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ සියල්ලන්ගේ ප්‍රශංසාව ගමාලියල් නම් එක් පරිසිවරයෙක් මන්ත්‍රණ සභාවෙහි නැගිට ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අනකොට මෙසේ කීය. දැන් යාලා මන්ත්‍රණ සභාවේ ඉන්නේ ගෝලිය පේදුරු ජුවාම් මෙතන ඉන්නවා. ඒගොල්ලන් පුදුමයි කොච්චර ගැහුවත් හිරේ දැම්මත් ඒක නතර කරන්න බෑ. ගමාලියල් කියනවා එයා ඇවිල්ලා සාවුලු සෙන් පෝල් සාවුලුගේ ගුරුවරයා
සාවුල්තුමා නෙමේ සාවුලු නිකම් පාවුලුතුමා සාවුලු ඇවිල්ලා පරිසිවරයෙක්. එයාගේ ගුරුවරයා ප්‍රධානම ගුරුවරයෙක්. එයා කියනවා කරුණා කරලා මේගොල්ලන්ව චුට්ටක් එළියට යවන්න. මට ඔයගොල්ලන්ට වෙනම කතා කරන්න තියෙනවා. මොකද ඒගොල්ලෝ හැම try එකක්ම දෙනවා මේක නතර කරන්න. බලන වචනය. ඉස්රායල් ජනයනි ඔබ මේ මිනිස්සුන්ට කරන්න යන දේ ගැන පරිස්සම් වන්න. ටික කාලයකට පෙර තියුදාස් තමා වැදගත් කෙනෙකු යයි කියමින් ඉදිරිපත් විය. ඔහු මිනිසුන් 400 දෙනෙක් පමණ එකතු වූහ. ඔහුට මිනිසුන් 400 දෙනෙක් පමණ හේත් ඔහු මරණු ලැබිය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් තැන් වල නැති වුණා. තියුදස් කියලා කෙනෙක් හිටියා. පටන් ගත්ත නියමට 400ක් කියන්නේ සෙල්ලම්ද නැද්ද? 400ක් එකතු වුණා. දැන් නියමට වැඩේ ගියා. හැබැයි ස්වාමින් වහන්සේගෙන් නෙමෙයි. හැබැයි පටන් ගත්තේ නා සාර්ථකුනේ. එමෙන්න පුළුවන්. පවතින්නේ නැහැ. පටන් ගද්දි පුම්බලා උඩ දාලා දෙනවා. හැබැයි තියාගෙන ඉන්න බෑ. ඔෆයායක කැමති වෙනවා. තේරෙනවද කියන එක? පළමුව සිනාසෙන්න දෙවෙනිව ලියුම් වෙන්න නේද? දෙවෙනිව තෑගි බව කරන්නේ ඔක්කොම හරි යනවා. කැමති වෙනවා. හැබැයි ඊට පස්සේ තමයි බර වෙන්නේ. ඊට පස්සේ තමයි චොර වෙන්නේ, අවුල් වෙන්නේ, පටල ගන්න රණ්ඩු වෙන්නේ. මට අවුරුදු ගාණක් ගිහිල්ලා උනෙන් පස්සේ මතක තියාගන්න ස්වාමින් වහන්සේ නිවස තනන්නේ නැතිනම් වෙහෙස මාසිය අපතේ. උන්වහන්සේ නගරේ රකින්නේ නැතිනම් පරිශ්‍රමය අපතේ. එනිසා මුලින් තිබිච්ච ඇයි ජේසු එහෙනම් මුලින්ම අවුල් කරන්න එපැයි. එහෙම මොනවද කරන්නේ? ඔබගේ නිදහස් කැමැත්තෙන් කරන්නේ. උන්වහන්සේ එහෙම අවුල් කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ සමහර වෙලාවට ඔබට යන්න දෙනවා. යන්න දීලා තමයි උන්වහන්සේ එතන අර අකුයිකර පුත්‍රයා නැද්ද? එයා තාත්තගේ සල්ලි ටික අරගෙන ඊට පස්සේ එයා ඒක තේරුණාද කියන එක ඊට පස්සේ හොටෙල්ස් බුක් කරා. ඒවා බුක් වුණා. තේරුණාද කියන එක ඒගොල්ලන්ට කන්ටැක්ට්ස් එයාගත්තා. ඊට පස්සේ පික්මි එකක් දාගත්තා ගියා. එතන හොඳට ශාලා හොඳට පාටිස් ඔක්කොම සෙට් වුණා. එක්කම සෙට් වුණානේ. දැන් එයාට කියන්න තිබුණා එහෙනම් ඇයි මාව ඒවා සෙට් කරේ එම කතා කරාම කනෙක්ට් වුණේ ඇයි? සිග්නල් හරි අවුල් වෙලා නිකන් අවුල් වෙන්න තිබුණා නැද්ද? එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඔබට යම් බලයක් තියෙනවා. ඔබට නිදහස් කැමැත්තක් තියෙනවා. මේ ලෝකේ පාපයට දිගෑරෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කවදාවත් බලහත්කාරකම ඔබගේ ජීවිතේ දේවල් කරන්නේ නැහැ. උන්වහන්සේ නිශ්ශබ්ද වෙනවා. උන්වහන්සේ මේ ඇවිල්ලා වැඳ අනේ කියන්නේ. උන්වහන්සේ කියන්න තියෙන දේ කියනවා. ඊට පස්සේ පැත්තකට වෙලා ඉන්නවා. මගේ ආදර ප්‍රමාන්තේනේ ගමාලියල් කතා කළා කියන වචන බලන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔහුට පසු සංගණනය කළ දවස්වල ගලිලයේ ජුදාස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ. ඔහුද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝද විසිරවනු ලැබූහ. තව එක්කෙනෙක් ආවා. ජුදාස් කියලා. එයාත් පටන් ගත්තා නියමට. හැබැයි ආව මැරුවෙන් පස්සේ නතර වුණා. මගේ ආදර ප්‍රේමවන්තනි ගමාලියල් එක තැනකට මෙයාලව ගේන්නේ. ජේසු හිටියා. අනුගාමිකයෝ හිටියා. කුරුසපාමල 3 දෙනා හිටියේ. හැබැයි ජේසුව මැරුණා. මැරුවායින් පස්සේ නතර කරන්න හැදුවට නතර කරන්න බෑ. ස්වාමින් වහන්සේ නගරය රකින්නවා නම් මොන දේ ආවත් ඒක නතර කරන්න බෑ. ස්වාමින් වහන්සේ නිවස තනනවා නම් කොන්ට්‍රැක්ට් ගත්ත මිනිස්සයා පොළු තියලා ගියත් ඒක නැත තියන්න බෑ. ඒක වෙනවමයි. මගේ ආදර ප්‍රේමාන්තනි ඒක උන්වහන්සේගේ දෙයක් නම් ඔබ නිශ්චල වෙලා උන්වහන්සේට ඉඩ දෙනවා නම් පළ දරන අතු කපලා වඩා පළ දරන පිස පාහින්නට පළ දරන්න නැති අතු කපලා වෙන් කරන්නට කඩන්න තියෙන දේ කඩන්න හදන්න තියෙන දේ හදන්න උන්වහන්සේ පුච්චන්න තියෙන දේ පුච්චන්න වෙනස් කරන්න තියෙන දේ වෙනස් කරන්න ඔබ ඉඩ දෙනකොට උන්වහන්සේ මහ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරනවා. මගේ ආදර ප්‍රේමවන්තනි මේක මහා වෙනම ජීවිත රටාවක්. ගමාලියල් කතා කරලා කියනවා බලන්න. ඉදින් මේ සිද්ධිය ගැන කියන්න. ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ ඔබට කියන්නේ මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත් තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත්ය. මගේ ආදර ප්‍රේමවන්තනි ඔබ ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙලා ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙලා සිද්ධි වලට ඉඩ දෙනවා නම් දඟලන්නේ නැතුව ඒ සිද්ධිය ඇතුලේ ඔබ කනෙක්ෂන් එක හදාගෙන ඔබ කනෙක්ට් වෙලා උන්වහන්සේත් එක්ක දාබරව යාඥාවෙන් සම්බන්ධ වෙලා සිද්ධිය අතාරින්න සිද්ධියට පාඩුවේ ඉන්න දෙන්න. ඔබගේ දරුවා ඔබ කියන දේ අහන්නෙම නැත්තම්
ඔබගේ මාත්‍ය ඔබගේ කියන දේ අහන්න නැත්නම් ඔබගේ නෝනා එතන වෙනස් වෙන්නෙම නැත්තම් ඔබ එතන වැඳ ගාණ්ඩු වෙවි තේරෙනවද අවුල් කරගෙන නිකන් අනාගන්නේ නැතුව ඔබ කනෙක්ට් වෙන්න ඔබ කඳු මුදුනට යන්න ස්වාමීන් වහන්සේට බද්ධ වෙන්න ඔබ සිද්ධියට ඉඩ දෙන්න මගේ ප්‍රමාන්තයනේ ඉඩ දෙන්න ඔබ නිකන් ඉන්න යාඥාවෙන් සම්බන්ධ වෙන්න පුදුම දෙයක් උන්වහන්සේ එතන කරන උන්වහන්සේගේ වෙලාවේදී මගේ ආදර ප්‍රමාන්තයනේ සමහර මඟ පෙන්වීම් වලදී අපි මේක කරනවා කරන්න පුළුවන් හැම දෙයක්ම කියලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මඟ පෙන්වලා බැරිම තැන යාඥාව තුළ අපි අතාරිනවා. උන්වහන්සේ කෙනෙක්ගේ වරදක් දැක්කාම පෞද්ගලිකව ගිහිල්ලා යාට කියන්න ඇහුවේ නැත්තම් දෙන්නෙක් එක්ක කියන්න ඇහුවේ නැත්තම් සභාවට කියන්න ඇහුවේ නැත්තම් අය කැමියෙක් වගේ අතාරින්න. දඟලන්න යන්න එපා. දඟලන්න යන්න එපා. අර දානවා කියලා කියන්නේ මෙයාට වෛර කරලා අයින් කරලා බහක් කරනවා නෙමෙයි. ඔබ ස්වාමින් වහන්සේගේ අතට යාව බාර දීලා ඔබ ගැඹුරු මැදිහත්කමකට යන්න මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ සටන් කරන වෙලාවෙදී සටන් කරනවා. ඇත්ත හිල්ල තුල ඉන්න උන්වහන්සේ මහ පුදුම දෙයක් කරනවා. එනිසා තමයි ගමාලියල් කියන්නේ ඔබ නිකන් ඉන්න. පාඩුවේ ඉන්න දෙන්න යාලට. වචනේ මොකක්ද? ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. කියවන්න පුතේ. ඔවුන්ගේ මේ ව්‍යාපාරයේ හෝ ක්‍රියාමාර්ගයේ හෝ මිනිස්සාගෙන් වන දෙයක් නම් එය කඩාකප්පල් වන්නේය. එහෙත් ඒ දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය. මගේ ආදර ප්‍රමාන්තනේ අපි නවත වචනට ගමු. පළවෙනි ඒ 38ට ගන්න පුතේ. ඔවුන්ගේ මේ ව්‍යාපාරයේ හෝ ක්‍රියාමාර්ගයේ හෝ මිනිසාගෙන් වන දෙයක් නම් ඒ කඩාකප්පල් වන්නේය. මේක ඔබටත් කියනවා. ඔබ ඇසුරු කරන අයටත් උනාස කියනවා. ඔබගේ ජීවිතයේ මේ පටන් ගත්ත දේ මේ සම්බන්ධතාවය මේ උත්සාහය මේ ප්ලෑන් එක මේ සැලැස්ම මිනිස්සාගේ දෙයක් නම් කඩා කප්පල් වෙනවමයි. එතකොට ඔබට රිදෙයි. ඔබ හදාගත්ත දේ ඔබ හදාගත්ත බාබෙල් කොත හැදුනානේ මගේ ප්‍රමාන්තනේ. මෙයාලා එකතු වෙලා ගල් වැලි අරගෙන සිමෙන්ති අරගෙන හදාගෙන යද්දි අහස උසට හැදෙන්න ගත්ත ස්වාමීන් වහන්සේ පස්සේ තමයි භාෂාව අවුල් කරලා පටලවන්නේ. ඒ තැන ඔබට කරගෙන යන්න බෑ. ඒ කන්සිස්ටන්සි එක තියෙන්නේ නැහැ ඔබගේ ජීවිතයේ. ඒ නිසා මෙතන ඔබගේ ජීවිතයක කරගෙන යන්න බැරි වෙද්දී ඔබ නතර වෙලා උන්වහන්සේගෙන් අහන්න ස්වාමීනි මේක මගේ දෙයක්ද මගේ කැමැත්තද මගේ සැලැස්මද වෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනි මේක මහා දයාබර ඇතුළාන්ත නිදහසක් මේක මිනිසාගෙන් වෙන දෙයක් නම් ඒක කඩා කප්පල් වෙනවමයි ඊළඟ වගන්තිය ගන්න එතේ දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම් ඔවුන් පරාජය කරන්නට කියන්න ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකිය. ඔබට නොහැකිය. මගේ ආදර ප්‍රමාන්තයනි ඔබගේ ජීවිතයේ මේ තැන තියාගත්තාම ඔබගේ ජීවිතයේ මේ අධිකාරී බලය ඔබගේ ජීවිතේ තියාගත්තාම මහා පුදුම අත්දැකීමකට ස්වාමින් වහන්සේ ඔබ මාව අරගෙන යනවා. බතයාබර අත්දැකීමකට උන්වහන්සේ අරගෙන යනවා. එනිසා එතනදී එනම් මමගේ වරිය එකම එක වරිය එකයි තියෙන්නේ. මගේ නලංගුව එකම දෙයයි. මම මේ කරන්නේ මගේ තාත්තගේ කැමැත්තද මගේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තද මේ ස්වාමින් වහන්සේගේ දෙයක්ද නැත්නම් මම ආස සුන්දර ඇසට නමනේ දිවට ප්‍රණීත නුවණ වැඩමට කදිම මගේ දෙයක්ද? වචනේ කතා කරලා කියනවා. එපමණක් නොව කියන්න. එපමණක් නොව ඔබ අදහස් කරන දේ ඔබ අදහස් කරන දේ දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කිරීමක් වීමටද ඉඩ ඇත. මහා භයානක කියමනක්. ඒ කියන්නේ ඔබ මේ කරන දේ ස්වාමින් වහන්සේට විරුද්ධව කරන සටනක්. හරියට ජාකොබ් සටන් කරේ දෙවියන් වහන්සේගේ දූතයාත් එක්ක වගේ. ඔබ මේ සටන් කරන්නේ උන්වහන්සේත් එක්ක. මගේ ආදර ප්‍රේමාන්තයනි ජාකොබ් සටන් කරනා නෙමෙයි ජාකොබ් පොරබැද්දා. දේවදූතයාත් එක්ක පොරබදිනවා කියන එක වෙනස් සටන් කරනවා කියන එක වෙනස්. පොරබදිනවා කියලා කියන එකයි සටනේ වෙනසක් තියෙනවා. අපි දෙවියන් වහන්සේත් එක්ක පොරබදින්න ඕනේ. පොරබදිනවා කියලා කියද්දී මගේ ප්‍රේමාන්තයනි ඒක පොර කනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇඟේ ඇලි ගැලි තෙරපිලා පෙරලිලා තෙරනද ඒ ඕන දෙයත් එක්ක හැප්පෙනවා.
දෙවියන් වහන්සේගේ දූතයා ජාකොබ්ගේ සන්ධිය විසන්ධි කරන්න කැඩෙන්න ගහනවා. මගේ ආදරේ උකුල් ඇටි විසන්ධි වෙලා ජාකොබ් එතනයි වෙනස් වෙන්නේ. දෙවියන් වහන්සේත් එක්ක අපි පොරබදිනවා. අපේ ආස දෙත් එක්ක පොරබදින්න ඕනේ. ඒ කියන්නේ ඒක wrestle with God. It's not fighting with God. It's wrestling with God. That's something different from fighting with God. ස්වාමීන් වහන්සේත් එක්ක පොරබදින හරි අපි ජීවිතේ සිද්ධවල ඒ උන්වහන්සේත් එක්කයි පොරබදින්නේ. එහෙම නැත්නම් අපේ ජීවිතයක් නෙමෙයි. හැබැයි දෙවියන් වහන්සේට විරුද්ධව සටන් කරනවා. උන්වහන්සේට අකමැති දේ මම කරනවා. මම ප්ලෑන් කරනවා. මම කන්ටැක්ට්ස් හදාගන්නවා. මම අරදේ ගන්නවා. මම මගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. මගේ හැම හැකියාවක්ම දක්ෂතාවයක්ම පාවිච්චි කරලා මගේ ප්‍රමාන්තනේ මම නියමට මගේ දේ කරගෙන යන්නේ. ඔබට විරුද්ධ වෙන්නේ උන්වහන්සේ. මගේ ආදරේ ප්‍රමාන්තේ කොච්චර බහනකයිද? නතර වෙලා හිතන්නේ නැතුව මම මේ ෆයිට් කරන්නේ මගේ වයිෆ් එක නෙමෙයි. මමගේ දෙවියන් වහන්සේත් එක්ක මම ෆයිට් කරන්නේ මගේ හස්බන්ඩ් එක්ක නෙමෙයි දෙවියන් වහන්සේත් එක්ක මම ෆයිට් කරන්නේ මගේ අම්මා තාත්තත් එක්ක නෙමෙයි දෙවියන් වහන්සේත් එක්ක මම ෆයිට් කරන්නේ මගේ දරුවන් එක්ක නෙමෙයි දෙවියන් වහන්සේත් එක්ක ඔබ හිතන්නේ මම ඔබ හරි කියලා නමුත් ස්වාමීන් වහන්සේ කියන ඔබ නෙමෙයි හරි මගේ ආදර ප්‍රමාන්තයනේ මේ තැන උන්වහන්සේ ඔබව මාව හුරු කරනවා උන්වහන්සේ කියා දෙන දෙයක් තියෙනවා උන්වහන්සේ කියා දෙන්නේ අද සුවිශේෂයේ මේ තැනට මේ ගෝලයන් එතනට එන්න අත්දැකීම ජේසු එයාලට ට්‍රේනින් එකක අරගෙන අවිල්ලයි මගේ ප්‍රමාන්තයෙන් එතනට අරගෙන යන්නේ ප්‍රශංසා වේවා අද සුවිශේෂයට ගමු හලෙලූයා හලෙලූයා ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ ඉන්පසු ජේසුස් වහන්සේ ගාලිලේ මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ එවිට ජේසුස් වහන්සේ කියන්න එවිට ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩහුන්සේක හැමතිස්සම කන්ද කියලා කියන යාඥාවේ අත්දැකීම යාඥාවේ කෙනෙක් තාත්තට සම්බන්ධ වෙන තැන කන්ද ඔබ ඉන්න තලයෙන් එහා උසස් තැනක ඔබ ජීවිතේ දකින්න දෙයක් පෘථග්ජන තලයේ කඹුරන තැනක නෙමෙයි ඔබ ඔබගේ ජීවිතයේ අධ්‍යාත්මිකව ඔසවා ගන්න තැන තාත්තත් එක්ක කන්දේ ඉන්නවා කියන්නේ ඒකයි ඒ කන්දේ ඉඳන් ශ්‍රාවකයෝ ඉද්දී ස්වාමීන් වහන්සේ දකින මහා සමූහයක් උන්වහන්සේ ගාවට එනවා වචන ගන්න ජුදෙවරුන්ගේ මංගල්‍ය උපාසකව ළඟම තිබිනි ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලියු කළ තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොවුන්ට සමාවෙන් මොවුන් හැම දෙනාටම කියන්න මොවුන් හැම දෙනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැයි පිලිප්ගේ නැසුසේක මගේ ආදර ප්‍රේමන්තනේ 5000ක් පිරිමි විතරක් ඇදීගෙන එනවා ජේසුස් කන්ද උඩ දේශනාව පටන් ගන්න යන්නේ ජේසුස් කන්ද උඩ කතා කරන්න යන්නේ ලොකු දේශනාවක් ලොකු කතන්දරයක් කියන්න යන්නේ එතන ජේසු පර්සනලි පිලිප්ගෙන් අහන්නේ අපි මොවුන්ට කෑම ගන්නෙ කොහෙන්ද ඕක ඇහිච්ච ගමන් මගේ ප්‍රමාන්තේ තේරුණාද කියන එක ගෝලයන්ට දෙවලේ තක්කු මුක්කු වෙනවා ජුදාස් කෙලිම පර්ස් එකේ අස්සේ ගහගන්න දෙනවා දැන් යන්නේ භාණ්ඩාගාරික දැන් මේ 5000කට කන්න දෙන්න කොහෙන්ද රොටි මිල ගන්නේ ඉවරට තමයි ඉතුරු කරගත්ත ඔක්කොම ටික නැද්ද ඒ කියන්නේ ජුදාස් වෙනම අවුල් වෙන්නේ නැති ගෝලේ ඔක්කොම බලන්න මෙයා මොකක්ද මේ අපේ බොස් කියන්නේ මොකක්ද මේ කියන්නේ 5000කට අපි කන්න දෙන්න ඒක පිලිප්ගෙන් අහන්නේ විලියම් බාක්ලි කියන ගත්කතුවරයක් කියනවා ඒක පිලිප්ගේ ගම කියලා. පිලිප්ගේ ගම එයාගේ නිසා කියන්නේ එයාගේ කොන්ෆිඩන්ස් එකක් තිබුණා. මේ මගේ ගම මයි ඒරියා නේද? ඒක මගේ ඒරියා දැන් මගේ සන්නක එද්දි ගම පිලිප්ට මාර ගතිය අම්මා 5000ක් ඉන්නේ නියම යන්න. ඒ කියන්නේ අමුතුම ගතියක් ඇති. ජේසු කෙලින්ම එකට කට්ට ගහලා අහනවා. අපි රොටි කොහෙන්ද මෙන්නට ගන්නෙ? මගේ ආදර ප්‍රේමාතනේ මේක උන්වහන්සේ අහන්නේ ඇයි? පිලිප්ව ඒ වගේ ප්‍රශ්නයකට අතාරින්නේ ඇයි? වචන ගන්න. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස. ටෙස්ටිං.
ඒ කියන්නේ උන්වහන්සේ අහස පොළොව මව් ස්වාමීන් වහන්සේ 5000 කියන්නේ මගේ ප්‍රමාන්තෙන් උන්වහන්සේට මොකක්ද? උන්වහන්සේට මේ අරගලය මොකක්ද? හැබැයි උන්වහන්සේ පිලිප්ව ඒ ප්‍රශ්නෙට ඇදලා දාන්නේ එයාව පරීක්ෂා කරන්න, එයාව විමසන්න, to test him. මොකක්ද කරන්නේ? එයාලා කියා දෙන්න පරීක්ෂාවෙන් ඔබ මම පරිශ්‍රමයෙන් මගේ ප්‍රමාන්තයනේ. එතනදී ඔබ මම ඉගෙන ගන්න පරිණත වෙන තැනක් තියෙනවා. ඔබ මාව ඒ සිද්ධියට වට්ටලයි ඉගෙන ගන්න. ගොඩාක් ස්වාමිලට පීනන්න පුළුවන්. තේරුණාද කියන එක? අපි ඔක්කොටම පීනන්න පුළුවන්. මටත් පීනන්න පුළුවන්. ගොඩාක් ස්වාමිලට පීනන්න පුළුවන්. හැබැයි පීනපු අත්දැකීම මෙච්චර සුන්දර අත්දැකීමක් නෙමෙයි. මොකද අපි ඔක්කොම කළුතර සෙමිනේරියට යන්න ඕනේ. ඉන්ටර්මීඩියට් සෙමිනේරිය එක. ඒ කළුතර සෙමිනේරිය මාස 8ක් විතර ඉන්නවා. ඒකේ පූල් එකක් තියෙනවා. කළුගඟ එහා පැත්තේ පූල් එකක් තියෙනවා. ඉතින් අනේ අහිංසක බ්‍රදර්ලා පීනන්න බැරි බ්‍රදර්ලා තේරුණාද කියන එක. ඔය පූල් එක ගාව සිරි නරඹන්න යනකොට පිටිපස්සේ නරුම බ්‍රදර්ලා ඇවිල්ලා ඩීප් එන්ඩ් එකට තල්ලු කරනවා. තේරුණාද කියන එක. ඩීප් එන්ඩ් තල්ලු කරාම තඩ බඩ තේරුණාද කියලා අඳුන් ඉදීම දානවා. තේරුණාද? ඉතින් ඔහම තමයි කොමරි කාලා දැන් ඉගෙන ගන්න අපි පීනන්න. ස්වාමීන් වහන්සේ සිද්ධියට දාන්න ඕනේ. ස්විමින් ගැන ඔබ තීසීස් එකක් ලිවට වැඩක් නැහැ. වතුරට වැටෙන්නේ නැතුව. සිද්ධියට දාද්දී ඔබ ඉගෙන ගන්න. ජීවිතයේ අත්දැකීම් වල ඔබව ටෙම්පරාදු කරලා ස්වාමීන් වහන්සේ ගන්න. මතක තියාගන්න. මතක තියාගන්න. ඒ කියන්නේ මේ පූප වැඩි කරන ප්‍රාතිහාර්ය අරමුණු පූප නෙමෙයි. ගිටාර් එක හම්බ වෙලා අත්දැකීම ගිටාරක නෙමෙයි. තේරුණාද කියන්නේ? ඕවා පිච්චිලා ගැල්ලා අපි දන්නේ නැහැ. තේරුණාද? ඕක අනේ ගිටාර් හalleluya ප්‍රසන්න ගිටාරක නෙමෙයි. ඒක මේවා ඔක්කොම අතාරලා වෙනම අත්දැකීමක්. තේරුණාද? වෙනම අත්දැකීමක්. ඒ හැම දෙයක්ම හරහා යන්න ඕනේ. උනාසේ පේතුරුගේ දැලට මාළු අහුනේ මාළුත් එක්ක බිස්නස් පටන් ගන්න නෙමෙයි. මතක තියාගන්න. ප්‍රාතිහාර්ය අරමුණක් තියෙනවා. ප්‍රාතිහාර්ය නෙමෙයි මගේ ප්‍රමාන්තනේ අරමුණ. ප්‍රාතිහාර්ය නෙමෙයි ඉලක්කය. ඒක එහා තැනක ස්වාමීන් වහන්සේ අත්දැකීමක් එක්ක ඔබ අරගෙන යනවා. මගේ ආදර ප්‍රමාන්තයනේ ස්වාමීන් වහන්සේ පිලිප්ට එතන එහෙම කරන්නේ එයාව පරීක්ෂා කරන්න, ටෙස්ට් කරන්න. වචන කතා කරලා කියනවා බලන්න. උන්වහන්සේ මෙසේ වදාළේ පරීක්ෂා කරන පිණිස මන්ද කියන්න මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. හරි වැරදිනේ ජේසු. ඇයි එහෙම කරන්නේ? නෑ. ඇයි එහෙම නිකන් කඩයවන මිනිස්සුන් අවුල් කරන්නේ? උන්වහන්සේ එක්සැක්ට්ලි කරන්න යන දේ දැකලා දැනගෙන පිළිපිට කෙනා කොහෙන්ද අපි මාළු ගන්න කියලා. කෑම ගන්න කියලා. මගේ ආදර ප්‍රමාන්තයෙන් පිලිප් දඟලනවා දැඟලිල්ල කොහමද පිලිපිද කල්පනා කරන දැන් කියන මෙතන පපපපපපම්දාක විතර පිරිමි ඉන්නවා. ඒ කියන රිදිකාසි 200ක්. ජේසුව විකුණුවේ රිදිකාසි 30කට. රිදිකාසි 200ක් වතර ඔළුව කටාගෙන කල්පනා කරනවා දැන් රිදිකාසි 200ක් කොහමද අප්ප ගන්නෙ දැන් රිදිකාසි මාර වැඩන්න මම්මා කියන විතර මාර කොහොමද ඊට පස්සේ රිදිකාසි මාර ඔළුව කල්පනා කරනවා කියන ඔළුව කටාගෙන හිටනවා. ඔබ දන්නවද? ඔබ දඟලන හැම සිද්ධියකදීම ඔබගේ හැඟීමත් එක්ක ඔබ දඟලන තැනදී ඔබගේ ආර්ථික ප්‍රශ්නය ණය ඔබගේ මේ ඔපරේෂන් එක මේ සිද්ධිය ඔබට ගෙවන්න තියෙන්නේ තව වාරික මෙච්චරයි. ඔබ කරන්න දෙයක් නැහැ. හැම දෙයක්ම අඩාල වෙලා කඩාගෙන වැටිලා ඔබගේ ජීවිතේ ඔබ ආදරය කරපු තැන ඔබ නැති වුණා. ඔබ රැවටුණා. ඔබ දරුවා කියන දේ අහන්නේ නැහැ. මේ හැම සිද්ධියකදීම ඔබ දන්නවද ජේසුස් ඔබ ගාව ඉන්නවා කියලා? උන්වහන්සේ ඔබ පත්තු කරලා බලාගෙන ඉන්නවා. මොකද කරන්නේ? උන්වහන්සේ ඔබගේ සිද්ධියත් එක්ක කරන දේ උන්වහන්සේ තීරණය කරලා ඉවරයි. මගේ ආදර ප්‍රමාන්තයනේ ඔබ මේකට අවදි වුණායින් පස්සේ ඒක වෙනම අත්දැකීමක්. එතන ජේසු එයාව පත්තු කරලා එයාව අවුල් කරලා එයාට සිද්ධිය දීලා එයා ජේසු අවුල් කරන්නේ. ජේසු අහන්නේ ඇයි මොකක්ද? පිලිප් තමුන් මේ 5000කට කන්න දෙනවා නැත්තම් මම උල්ව කනවා තේරෙනවා කියලා කියලා කන්න එහෙම කියන්නේ. අපි මෙයාලට කෑම දෙන්නේ කොහෙන්ද? ප්‍රශ්නයක් අහන්නේ.
ඒක කියපු ගමන් පිළිපත් වෙන උන්වහන්සේ බලාගෙන ඉන්නවා. කරන්න තියෙන දේ උන්වහන්සේ දන්නවා. මගේ ආදර ප්‍රේමන්තයන් උන්වහන්සේ හරි අමුතුම ආදරවන්තයෙක්. He's a terrible lover. හරි අමුතු ආදරවන්තයෙක්. උන්වහන්සේ ආදරය කරන බව හිතා ගන්න බෑ. උන්වහන්සේ පො සිද්ධි වලට දාලා බලන් කියා දෙන ලස්සන දෙයක් තියෙනවා. මගේ ආදර පිළිපිගේ උත්තරේ බලන්න. පිළිප මොකද කරන්නේ? පිළිපිරිත මේ එකිනෙකාට ටික ටිකවත් දීමර රිදිකාසි 200 රොටි වලත් නැසයි කීය. තේරුණාද කියන එක? ඊළඟට එනවා ඇන්ඩ්‍රු. ශ්‍රාවකයන් එක්කෙනෙක් සීමොන්ගේ පේදුරු සෝහිරු ඇන්ඩ්‍රු උන්වහන්සේ අමතා යවරොටි 5ක්ද මසුන් 2 දෙනෙක්ද ඇති කොළුවෙක් මෙහි සිටි. ඒත් මෙපමණ දෙනකොට එයින් කුමන පළක්ද ඇසිය. ඇන්ඩ්‍රු ඊට වඩා ටිකක් එහා පියවරක් ගන්නවා ජේසු ගාවට. රොටි 5යි මසුන් 2 දෙනයි. ඒ කියන්නේ ඇන්ඩ්‍රු ගිහිල්ලා දැන් ඒ කොළුවන්ගේ ගිහිල්ලා කැම්ප් පෙට්ටිය අර බල බල ගියාද? නෑ. කැම නැහැයි කියලා දැනෙද්දි මම හිතන්නේ පුතා අම්මා ජේසු ආරංචි වෙන්න ඇති ජේසු රබ්බී මෙතන මෙන්න මෙතනට එනවා. හැමෝම මිනිස්සු යනවා කියද්දි පුතාටත් කියන්න ඇති අනේ අම්මේ මටත් ආසයි බලන්න කවුද කියලා බලන්න යනකොට අම්මා පැටියෝ යන්න එපා පොඩ්ඩක් ඉන්න ටක් ගාලා මම රොටි ටිකක් පුච්චලා මාළු කුරිය දෙන්නක් බැදලා දෙන්නම් ගිහිල්ලා එතන කන්න නැත්නම් පැටියට පුතාට කන්න දෙයක් නැති වෙයි කියන ඔතපු කැම්ප් පෙට්ටිය ජේසු දැක්කා. මොකක්ද කරන්න කියලා දැනගෙන ඉන්නවා කියලා කියන්නේ ජේසුවේ ගෙදර සංවාදේ උනාසට ඇහුණා. උන්වහන්සේ පාවිච්චි කරේ මොකද්ද කරන්නේ නම් ඒ රොටි 5 මසුන් 2 දෙනා තමයි උන්වහන්සේ වැඩි කරේ. එතකොට ජේසු ප්ලෑන් කරලා ඉවරයි ඒ රොටි 5යි මසුන් 2යි පාවිච්චි කරන්නට. උන්වහන්සේ අහසෙන් නෙමෙයි මන්න දුන්නේ. ඒ දේ අරගෙනයි දේ කරේ. මගේ ආදර ප්‍රේමන්තයනි එතන ඒ සිද්ධිය දැකලා මෙතන ජේසු ඒ සිද්ධිය එතනට එන්න ඉස්සල්ලා ඒ රොටි 5 මසුන් 2 කැම්ප් පෙට්ටිය අම්මා ඔතලා දුපු එකේ කොළුවගේ සිත දැක්කා. මේ සිද්ධියේදී ගෝලයෝ මේක පාර කොහෙන්ද කාන්න දෙන්නේ රිදිකාසි දෙන්නක් මදි ආයෙනම් මෙතනම එමුණා නෙමේ දැන් රිදිකාසි මාර වෙන්නේ කොහෙන්ද කන්න දෙන්නේ මේ මාර කන්න දෙන්නේ මම කිව්වනේ මන්නම් මේ 2000 මන්නම් කතා කරන්න මම පර්ස් එකක් දෙන්නේ නැහැ හොඳේ මේ එහෙම දෙන්නේ මෙතන කන්න දෙන්නේ මෙහෙම ගොඩ එකපාර මේ කන්න දෙන්නේ මේ 5000 අපි කන්න දෙන්නේ මොනවද ඊට පස්සේ අපි කන්න මොනවද මොකද කට්ටිය කතා වෙද්දී ඒ පුතා එන්න ඇති ළඟට ඇන්ඩ්‍රුගේ ලක්ෂණ කොහොම ජේසු ගාවට කට්ටිය අරගෙන එනවා එයාගේ විදියක් එක පෙදරතුමාගේ සහෝදරයා පෙදරතුමා ජේසු ගාවට අරගෙන ආවේ එකයි. ග්‍රීකවරුන්ව ජේසු ගාවට අරගෙන ආවේ ඇන්ඩ්‍රු. අංකල් අපේ අම්මා දුන්නා මේ රොටි 5යි මාළු දෙන්නයි ජේසුට දෙන්න. එයා ඒක දිගෑරපු නිසායි ඒ අත්දැකීම මෙතනට ගියේ. මගේ ආදර ප්‍රේමන්තයනි අපි හැමෝගෙම ඔතාගත්ත රොටි 5ක් මාළු දෙන්නෙක් ඉන්නවා. ජේසු ඒක දකිනවා. පෙරේතකමට පැත්තකට වෙලා අන්න රොටි කොහෙන්ද කන්න දෙන්න කියපු ගමම්ම පොඩි එකා රොටි ඔතාගෙන අම්මෝ මෙන්න දැන් මගේ එකට විදින්න යන්නේ තේරුණාද කියන එක අපි එමුනේ නැද්ද ප්‍රශ්නේ දැක්ක ගමම්ම කොරෝනා කන ඒ කියන්නේ අවුරුව දැක්ක ගමම්ම මගේ දේ ගොඩ ගහගෙන අන්නේ අම්මෝ විදින්න යන්නේ විනාශයක් වෙන්නේ අම්මෝ මට තියෙන මෙච්චරයි කියලා යනවට වඩා ඔබ මේ දේ දිගහැරලා ජේසු ඉස්සරහට යද්දී මගේ ආදර ප්‍රේමන්තනි ජේසු එතනයි ඒ දෙක කරන්න පටන් ගන්නවා. ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කරන්න දෙයක් ඔබගේ රොටි 5 ඔබගේ මාළු දෙන්න. ඒක තමයි ඔබට ජේසුගේ අතට දෙන්න තියෙන දේ. ඔක ඒ කියන්නේ ඔබව සංරක්ෂණය ඒ පුතාට ඒ දවස පුරාවට කන්න තිබිච්ච අම්මා දීපු දේ ඒ ඔබගේ දේ. ඔබ අත ඇතිදේ ඔබම බලාගන්න ඔබගේ සෙකියුරිටි එක ඔබගේ ආරක්ෂාව ඔබේ අතේ තියෙන දේ ජේසුට සරෙන්ඩර් කරද්දී ජේසුගේ අතට දෙද්දී මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු ඒක අතට අරගෙන ඒක කඩනවා ඒක කඩලා ආශිර්වාද කරනවා ඔබගේ දේ උනාසේ කඩලා ආශිර්වාද කරලා බෙදලා 5000කට කන්න දීලා කුඩ 12ක් ඉතුරු කරගෙන හැමෝගෙම ජීවිතය තෘප්තිමත් කරනවා. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු අද බලාගෙන ඉන්නේ ඔබ ඔතාගෙන ඉන්න රොටි මාළු දිහා. ඔය අත ඇති දේ මට දෙන්න. හරි රොටි සම්බන්ධ නැහැ 5000කට. පොඩි දෙයක් තමයි. හැබැයි ජේසු ඉල්ලන්නේ පුංචි දෙයක් අද ඔබගේ. රහසින් ඔබ ඔතාගෙන තියෙන දේ ජේසුගේ අතට දීලා බලන්න. උන්වහන්සේ මහා ප්‍රාතිහාරයක් කරනවා.
ඔබගේ බඩ විතරක් පුරව ගන්න, ඔබව විතරක් බලා ගන්න තියාගත්තේ සැලසුම ජේසුගේ අතට දෙන්න. යකා කියනවා එපා, කඩයි, කැඩෙද්දි රිදෙයි. ඔබව කවුද බලාගන්නේ? ඔබව කවුද බලාගන්නේ? ඕක දුන්නයින් පස්සේ හරියයිද? ඔය කෙනාව අතෑරලා ඔබව කාත් ඔබට කවුද ඉන්නේ? ඒ නිසා ඔබගේ දේ බලාගන්න. ඕක දෙවියන් වහන්සේ හරිනේ. ඉතින් අම්මට දුන්නේ දෙවියන් වහන්සේ නෙමේද? අම්මා උතල දුන්නේ දෙවියන් වහන්සේට ආශිර්වාද කළා, ස්තුති කළා නේද කෑම එක කන්නේ? ඉතින් හරි දෙවියන් වහන්සේ දුන්නු දේ තමයි. හැබැයි උන්වහන්සේ දුන්නු දේ උන්වහන්සේට දෙද්දී මගේ ප්‍රේමාන්තයන් වහන්සේ ඒ ප්‍රාතිහාර්ය කරනවා. උන්වහන්සේ ඒක කරන්න. මතක තියාගන්න ගමාලියල් කියපු දේ මේක දෙවියන් වහන්සේගේ දෙයක් නම් කිසිම කෙනෙකුට නතර කරන්න බෑ. ඔබ බලාගන්නේ රොටි මාළු නෙමෙයි. ඔබ බලාගන්නේ ඔය account එක නෙමෙයි. ඔබ බලාගන්නේ ඔය තියෙන දේ නෙමෙයි. ඔබ බලාගන්නේ මේ පුද්ගලයා නෙමෙයි. මේ relationship එක නෙමෙයි. මේ වින්දනය නෙමෙයි. මේ සතුට නෙමෙයි. ඔබ බලාගන්නේ ඔය ෆෝන් එක නෙමෙයි. මගේ ප්‍රේමාන්තනේ සමහර වෙලාවට ෆෝන් එක කියන්නේ අම්මෝ කියන්නේ මලක්කා සමානව බලාගන්නේ නැද්ද? ෆෝන් එක කියද්දි අම්මා තේරෙනවද කියන එක? ඒ කියන්නේ පුදුමාකාර පරිස්සමක්. ඒ කියන්නේ ඒක නැති වුණොත් ඉවරයි නැද්ද? ඒක නැති ඉවරයි. අපි බැඳිලා ඇලිවිච්ච තැන් කොච්චරද? උදාසේ චුට්ටක් ඉන්නවා. ඔබ අත ඇති දේ දෙන්න. ජේසුස් දිලා බලන්න. නැසේ කඩලා වෙනස් කරලා මහා අත්දැකීමකට අරගෙන යන්න බලාගෙන ඉන්නවා. එනිසා බය වෙන්නට එපා. ඔබ අතාරින දේ ගැන බය වෙන්නට එපා. ජේසුට සරෙන්ඩර් කරන්න යන දේ ගැන බය වෙන්නට එපා. ස්වාමින් වහන්සේට ওই දේ බාර දෙද්දී උන්වහන්සේ කරන්න යන්නේ මොකක්ද කියලා සැලසුම් කළා ඉවරයි. කිසිම දවසක අතාරින්න බය වෙන්න එපා. බදා ගන්න බය වෙන්න, ඔබේ කරගන්න බය වෙන්න, එතෙන්ටයි බය වෙන්න ඕනේ. ඒක ජේසුට විසි කරන්න බය වෙන්නට එපා. බය නැතුව විසි කරන්න. ඔබගේ account එකේ තියෙන දේ, ඔබ එකතු කරගත්ත දේ බය නැතුව දෙන්න. ඔබ ඒක දීලා බලන්න. ඔබ දිනුනයින් පස්සේ උන්වහන්සේ ඔබව බලා ගන්න විදියක් තියෙනවා. උන්වහන්සේ ඒ ආශිර්වාදය කඩන්නයි ඔබගේ ප්‍රතිපත්තිය ඔබ තියාගෙන ඉන්නේ. ඔබගේ ක්‍රමවේදය තියාගෙන ඉන්න. ඔබගේ ස්ට්‍රැටජි එක ඔබ තියාගෙන ඉන්න. ඔබ අතාරින්නේ නැහැ. මොකද ඒක අතාරියත් ඔබට මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඔබ අද බලන්න නින්දට කලින්. ඇඳේ ඇස් ටික පියාගන්න කලින්. මාව මොනවද බලාගන්නේ? මාව කවුද බලාගන්නේ? මම මගේ කැම්ප් පෙට්ටිය උතාගෙන ඉන්නේ මොන මාළුද? මොන රොටිද? මම උතාගෙන තියාගෙන ඉන්න දේ. හරි පරිස්සම් කරගෙන. ඔබ එතනට ඉන්සිකියුරිටි එකක් තියෙනවා නම්, ඔබට අනාරක්ෂිතභාවයක් තියෙනවා, බයක් තියෙනවා නම්, නැති වෙයිද කියලා බයයි නම්, නැති වෙයිද කියලා බයයි නම්, ඒ කියන්නේ යකා එතනට ඇවිල්ලා මම මග පෙන්වන දරුවෝ ගොඩාක් දෙනෙක් ඉන්නවා. සමහරවිට මම ගොඩාක් කරලා මම තාත්තා කෙනෙක් වගේ තමයි අප්‍රෝච් කරන්නේ. එක දුවෙක් මගෙන් අහනවා තාත්තගෙන් ගොඩාක් රිදිච්ච දරුවෙක් මගේ අත් දෙකෙන් අල්ලලා අහනවා ෆාදර් මාව දාලා යනවද? ෆාදර්ත් වෙනස් වෙනවද? මං ඒ දුවගේ ඔළුව අත ගාලා කිව්වා මගේ පුතේ, මගේ දූ ඔන්න යකා ඔළුවට ඇවිල්ලා. ෆාදර්ව දුන්නේ ජේසු. ෆාදර්ව ගන්නවද තියනවද කියන එක ජේසු බලාගන්නේ. ඒ නිසා ඔතන බයක් වෙන්න එපා. නිදහස් වෙන්න. කොහෙද ඉන්න ෆාදර් වාගේ ජීවිතේට දුන්නු ජේසු වාට ඕන වෙලාවට ෆාදර්ව දෙනවා. හැබැයි ඕන නැති වෙලාවට ගන්නවා. බය වෙන්නට එපා. නිදහස් වෙන්න. ෆාදර් යන්නේ නැහැ. ෆාදර් යන්නේ නැහැ. ෆාදර් එහෙම වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. හරි. ලස්සනයි. හැබැයි එතන නෙමෙයි තැන. ජේසු දුන්නේ, ජේසු ගත්තේ. අපි ජීවිතේ ජේසුට වඩා තැනකට බැඳෙනවා නම්, අපි ඔතාගෙන පතාගෙන ඉන්නවා නම්, මගේ ප්‍රේමාන්තනේ එතන ඉන්සිකියුරිටි එකක් හදනවා. බය නැතුව ඕක දිගෑරලා දෙන්න. බය නැතුව දෙන්න. බය නැතුව අතාරින්න. සමිනාසේ මහ පුදුම දෙයක් ඔබගේ ජීවිතේ කරනවාමයි විශ්වාස කරන්න. ඒ ජේසුට අපි අතරට එන්න අපි ආරාධනා කරමු.